හොඳයි දරුවනේ අපි උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණයේදී විෂයට අදාළව දරුවොත් එක්ක කතා කරේ බිම්මැනීම ඒකකයේ තුන්වන ඒකකය 12 වෙනි ශ්‍රේණියේ තුන්වන ඒකකය විශේෂයෙන්ම බිම්මැනීම හා මට්ටම් ගැනීම කියන ඒකකය අපි ආරම්භ කරලා තියෙන දරුවනේ රයිට් අපි පටන් ගෙන තියෙන්නේ අපි බලමු අද දරුවනේ මේ බිම්මැනුම කියන්නේ මොකක්ද කියලා රයිට් බිම්මැනුම කියන්නේ මොකක්ද කියලා අපි බලමු දරුවනේ බිම්මැනුම කියපුවාම බිම්මැනුම අපි හැඳින්වීම තමයි මුලින්ම කතා කරන්නේ අද. ඉතින් දුවේ පුතේ අපි දන්නවා මේ පෘථුවිය මත පෘථුවි පෘෂ්ඨයේ මත අපි බලමු. බිම්මැනුම අපි හඳුන්වන්න බලමු. බලන්න. මත පෘථුවි පෘෂ්ඨයේ මත පෘථුවි පෘෂ්ඨයේ මත බලන්න. පෘථුවි පෘෂ්ඨයේ මත right පෘථිවි පෘෂ්ඨයේ මත පෘථිවිය තුල ඒ වගේම ඉහළින් මත තුල ඉහළින් right පිහිටි වස්තුන්ගේ සාපේක්ෂ පිහිටීම සෙවීම සඳහා මිනුම් ලබා ගැනීමේ ක්‍රියාවලිය තමයි දුවේ පුතේ අපි බිම්මැනුම කියලා සරලවම හඳුනන්න පුළුවන් ඕගොල්ලෝ. මේ කවුද මේ? පෘථිවි පෘෂ්ඨය. පෘථිවි පෘෂ්ඨය, right? පෘථිවි පෘෂ්ඨය. පෘථිවි පෘෂ්ඨයේ මේ තියෙන පෘථිවි පෘෂ්ඨය ඉතින් දුවේ පුතේ පෘථිවි පෘෂ්ඨයේ මත තුල ඇතුළත කියන එක. පෘථිවි පෘෂ්ඨයේ මත මත පිට පෘෂ්ඨයේ මත පෘථිවිය තුල ඇතුළත පෘථිවිය තුල පෘථිවි පෘෂ්ඨයේ ඉහළින් පෘථිවියට ඉහළින් පිහිටි වස්තුන්ගේ සාපේක්ෂ පිහිටීම සෙවීම. බලන්න. පෘථිවි පෘෂ්ඨයේ මත මෙන්න පෘථිවි පෘෂ්ඨයේ මත පෘථිවි පෘෂ්ඨයේ තුල හා පෘථිවි පෘෂ්ඨයට ඉහළින් පිහිටි වස්තුන්ගේ මොකද්ද දරුවනේ සාපේක්ෂ පිහිටීම සෙවීමේ ක්‍රියාවලිය. සාපේක්ෂ පිහිටීම සෙවීමේ ක්‍රියාවලිය සඳහා පාඨාංක ලබා ගැනීමේ ක්‍රියාවලිය තමයි දුවේ පුතේ අපි සරලවම බිම්මැනුම කියලා හඳුන්වන්නේ. හොඳයි බලමු දුවේ පුතේ තවත් විදිහකට පෘථුවිය මත ලක්ෂවල පිහිටීම ඒ වගේම පෘථුවිය මත ලක්ෂවල පිහිටීම තීරණය කිරීම සහ තවත් විදිහකට අපිට හඳුන්වන්න පුළුවන් පෘථුවිය මත පිහිටි ලක්ෂවල තවත් විදිහකට කියනවා නම් දුවේ පුතේ බලන්න මොකද්ද පෘථුවිය මත පිහිටි ලක්ෂවල පෘථුවිය මත විවිධ ලක්ෂ පිහිටලා තියෙනවා දරුවනි පිහිටීම් තියෙනවා අන්නේ පෘථුවිය මත ලක්ෂවල පිහිටීම තීරණය කිරීම සඳහා දුර ඒ වගේම දිශා වගේම කෝණ උන්නතාංශ උස සම්බන්ධයෙන් මැනීම බිම්මැනුම නම් වේ. රයිට් දරුවනේ ඕගොල්ලෝ මේ දෙවිදියටම සටහන් කරගන්න පුළුවන් දුවල පුතාලට පෘථිවි පෘෂ්ඨයේ මත පෘථිවිය තුල හා ඉහළින් පිහිටි වස්තුන්ගේ කවුද සාපේක්ෂ පිහිටීම සෙවීම සඳහා මිනුම් ලබා ගැනීමේ ක්‍රියාවලිය දුවේ පුතේ මිනුම් ලබා ගැනීමේ ක්‍රියාවලිය අපිට බිම්මැනීම කියලා සරලවම හඳුන්වන්න පුළුවන්. තවත් විදිහකට අපිට ඒක සඳහන් කරන්න පුළුවන් හැඳින්වීමේදී මෙන්න මේ හැඳින්වීමත් එන කියලා අපිට හඳුන්වන්න පුළුවන්. පෘථුවිය මත ලක්ෂවල පිහිටීම තීරණය කිරීම ඒ වගේම ඒ වගේම දිශා කෝණ උන්නතාංශ මැනීම
බිම්මැනුමවි. බිම්මැනුමවි කියලා අපිට කියන්න පුළුවන්. රයිට් ඉදිරියට යමු දරුවනි. මේ බලන්න. එමෙන්ම යම් ඉදිකිරීම් සැලැස්මක් යම් කිසි ඉදිකිරීමක් සඳහා යොදා ගන්නා භාවිතා කරන සැලැස්මක් ප්ලෑන් එකක්. යම් ඉදිකිරීම් සැලැස්මක් කියපුවාම දුවේ පුතේ ගොඩනැගිලි ඉදිකිරීම වෙන්න පුළුවන්, ගොවිපළවල් ඉදිකිරීම වෙන්න පුළුවන්, මහා මාර්ග ඉදිකිරීම කටයුතු වෙන්න පුළුවන් දරුවනේ. නගර සැලසුම් කිරීම, නගර නිර්මාණ වගේ කටයුත්තක් වෙන්න පුළුවන්. ජලාශයක් වගේ ඉදිකිරීමක් වෙන්න පුළුවන්. ඉදිකිරීම ඉංජිනේරුමේ කාර්යයන් ඉදිකිරීම ගැන කතා කරද්දී දුවේ පුතේ බලන්න යම් ඉදිකිරීම් සැලැස්මක් ඉදිකිරීම් සිදු කිරීම සඳහා සිදු කරන ලද සකසන ලද සැලැස්මක් ප්ලෑන් එකක් විශාල ගොඩනැගිල්ලක් මහල් ගොඩනැගිල්ලක් කුළුණක් ඉදිකිරීමක් උද්‍යානයක ඉදිකිරීමක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සඳහා යම් ඉදිකිරීම් සැලැස්මක් මත පිහිටන විවිධ ලක්ෂය සැලැස්මක් තුළ ප්ලෑන් එකක් තුළ අඩංගු වෙලා තියෙන සැලැස්මක් තුළ අන්තර්ගත වෙලා තියෙන සැලැස්මක් මත පිහිටවන විවිධ ලක්ෂ්‍ය සැබෑ පොළොව මත ස්ථාපනය කිරීමද බිම්මැනුම් ක්‍රියාවලියට ඇතුළත් වේ. සැලැස්මක් මත යම් සැලැස්මක් මත තියෙන right මංමාවත් right ගොඩනැගිලි යම් ලක්ෂ්‍ය මෙන්න මේ දත්ත තොරතුරු සැලැස්මක් මත අන්තර්ගත තොරතුරු right සයිලෝ එකක් බලන්න දරුවනේ යම් ඉදිකිරීම් සැලැස්මක් මත පිහිටන විවිධ ලක්ෂ්‍ය සැබෑ පොළොව මත ස්ථාපනය කිරීමද බිම්මැනුම් ක්‍රියාවලියට ඇතුළත් වේ. බලන්න ඔබ නිවසක් ඉදි කරන්න යනකොට right නිවසක් ඉදි කරන්න යනකොට නැත්නම් ගොඩනැගිල්ලක් ඉදි කරන්න යනකොට උද්‍යානයක් ඉදි කරන්න යනකොට අපි මේ ඉදිකිරීම් සැලැස්මක් මුලින්ම ප්ලෑන් එකක් සකස් කරගන්න. මේ තුළ ඒ කියන්නේ අදාළ භූමියේ ඉඩමේ තියෙන පිහිටීම් එක්ක ඉඩමේ පිහිටීම වර්ගඵල ප්‍රමාණය අනුව අපි ගොඩනැගිල්ලක් ඉදි කරනවා නම් නැත්නම් අපි නිවසක් ඉදි කරනවා නම් හරි අපි ඒ ඉදිකිරීම් කටයුතු සඳහා මුලින්ම සැලැස්මක් සිතියමක් ප්ලෑන් එකක් සකස් කරගන්න. ඊට පස්සේ දරුවනේ අපි ඊට අනතුරුව කරන්නේ මෙන්න මේ සැලැස්ම මත පිහිටන ප්ලෑන් එක මත අපි පිහිටවගෙන තියෙන ලක්ෂ්‍ය සැබෑ පොළොව මත ස්ථාපනය කිරීම. දැන් නිවසක් ඉදි කරනවා නම් දරුවනේ නිවසේ උද්‍යානයක් දැන් විශේෂයෙන්ම දැන් මේ කාර්යබහුල ජීවිතයත් එක්ක දුවේ පුතේ මිනිසා විශේෂයෙන්ම ස්වභාව සෞන්දර්යයත් එක්ක ඈත් වෙලා කාර්යබහුල අවිවේකී ජීවන රටාවක් එක්ක දුවේ පුතේ මේ නිවාස ඉදි කරනකොට අපි දන්නවා ඒ නිවස තුලම උද්‍යානයක් ඉදි කරගන්නවා. PSC උද්‍යාන තියෙනවා දරුවනේ. ඉතින් මේ ඊටාම අලංකාර උද්‍යානයක් නිවාසයේ තුලම උද්‍යාන අලංකරණය සිදු කර ගැනීම ඊටාම අලංකාර උද්‍යානයක් ගෘහ නිර්මාණ එක්කම ගොඩනැගුණු මේ විශේෂයෙන්ම භූමි අලංකරණයක් සිදු කරගෙන වටපිටාව ඊටාම අලංකාරව විශාල ගයක් හදනකොට ඊටත් ඒ වගේම ලොකු වියදමක් කරලා මිනිසාට මේ ස්වභාව සෞන්දර්යය තම දොරකඩටම අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒක විඳ ගන්න පුළුවන් ආකාරයට දැන් විශේෂයෙන්ම ඉදිකිරීම නිවාස ඉදිකිරීම කරනකොට උද්‍යානත් ඉදි කරනවා. ඉතින් මෙන්න මේ දේවල් ඉදි කරනකොට දරුවනේ නිවාසයේ සැලසුමක මෙන්න මේ සැලසුම්පතේ සඳහන් වෙලා තියෙන තොරතුරු සැලසුම්පත තුල අන්තර්ගත තොරතුරු දැන් ගෙදරක් නම් අපි දන්නවා නිදන කාමර, ඒ වගේම නාන කාමර, right? ඒ වගේම තියෙන විශේෂයෙන්ම ගරාජේ වාහන ගාල් කරන ස්ථාන, right? අන්න එවැනි තොරතුරු ලක්ෂ්‍ය
විශේෂයෙන්ම සැබෑ පොළොව මත ස්ථාපිත කරන්න ඕනි දරුවනේ. ඒවයි පිහිටීම් ගැන එතකොට අපිට සලකන්න වෙනවා. ඒවයි දිග සම්බන්ධ මිනුම්, ඒවයි දිශාවන් සම්බන්ධ මිනුම් සම්බන්ධයෙන් අපිට කතා කරන්න සිද්ධ වෙනවා දුවේ පුතේ. එහෙනම් දුවේ පුතේ ඕගොල්ලොන්ට ඉතාමත්ම පැහැදිලි මොකද්ද මේ කරුණ? අපි යම් ඉදිකිරීම් සැලැස්මක් මත ඉදිකිරීමක් සඳහා සකස් කරගත්ත, සූදානම් කරගත්ත සැලැස්මක් මත පිහිටන, සැලැස්මක් මත අඩංගු වෙලා තියෙන, පෙන්නවලා තියෙන මේ විවිධ ලක්ෂ්‍ය දරුවනේ, විවිධ ලක්ෂ්‍ය දුවේ පුතේ අපි සත්‍ය වශයෙන්ම, ඇත්ත වශයෙන්ම අපි දුවේ පුතේ මේ සැබෑ පොළොව මත ස්ථාපනය කරන්න අවශ්‍යයි. සැබෑ පොළොව මත ඒවා ස්ථාපනය කරන්න අවශ්‍යයි. මෙන්න මේ සඳහා සිදු කරනු ලබන මේ සැබෑ පොළොව මත ස්ථාපනය කිරීමත් බිම්මැනුම් ක්‍රියාවලියට ඇතුළත් වෙනවා. බිම්මැනුම් ක්‍රියාවලියට ඇතුළත් වෙනවා. සිතියම් භාවිතා කරනවා, විශේෂයෙන්ම සැලසුම් බිම් සැලසුම් භාවිතා කරනවා. ඉතින් මේ ක්‍රියාවලි පුතේ අයිති වෙන්නේ බිම්මැනුම් ක්‍රියාවලියට. රයිට්, මං හිතන්නේ ඔබට පැහැදිලි. හොඳයි, අපි ඉදිරියට යමු දුවේ පුතේ. හරි. ඔන්න දුවේ පුතේ අපි මේ බිම්මැනුම දැන් වර්ග කරන්න යනවා. ලියාගන්න දුවේ පුතේ බිම්මැනුම් වර්ග කිරීම කියලා. බිම්මැනුම වර්ග කිරීම කියලා ලියාගන්න දුවේ පුතේ. අපි බිම්මැනුම වර්ග කරන්න යනවා. ක්‍රමානුකූලව දුවේ පුතේ බිම්මැනුම වර්ග කරන්න යනවා. අපි බිම්මැනුම් ආකාර මොනවද කියලා බලන්න. බිම්මැනුම් වර්ග කිරීම කියලා පළවෙනි එක්කෙනා කවුද බලන්න දරුවනේ? පළවෙනියා. බලන්න පළවෙනියා කවුද කියලා. පළවෙනියා කවුද? භූමිතික මැනුම. අපි කියනවා ජියෝඩිටික් සර්වේ. භූමිතික මැනුම. රයිට්, ලියාගන්න දුවේ පුතේ පළවෙනි එක්කෙනා තමයි බිම්මැනුම වර්ග කරනකොට අපි පළවෙනි එක්කෙනා තමයි භූමිතික මැනුම, නැත්නම් අපි කියනවා ජියෝඩිටික් සර්වේ. දෙවනියා බලන්න කවුද? තලමිතික මැනුම, එහෙම නැත්නම් ප්ලේන් සර්වේ. තලමිතික මැනුම නැත්නම් ප්ලේන් සර්වේ. රයිට්, හරි. බලන්න බිම්මැනුම ප්‍රධානාකාර දෙකයි පුතේ. බිම්මැනුම ප්‍රධානාකාර දෙකයි වර්ග කරනවා අපි භූමිතික මැනුම සහ තලමිතික මැනුම. බිම්මැනුම ප්‍රධානාකාර දෙකයි දරුවනේ. පළවෙනි එක්කෙනා භූමිතික මැනුම, දෙවනි එක්කෙනා දුවේ පුතේ තලමිතික මැනුම. රයිට්, අපි ඔතනින් ඇදලා ගමු. මෙන්න මේ පළවෙනියා කවුද? භූමිතික මැනුම. රයිට්, භූමිතික මැනුම. මොකද්ද දරුවනේ මේ භූමිතික මැනුමේදී සලකා බලන්න? භූමිතික මැනුමේදී සලකා බලන්නේ පෘථුවියේ ගෝලාකාර හැඩය. එහෙම නැත්නම් මේකෙදි සලකා බලන්නේ කවාකාර හැඩය. සැලකිල්ලට ගනි. සැලකිල්ලට භාජනය කරන්නේ මොකද්ද දරුවනේ? කාගේද? පෘථුවියේ කවාකාර හැඩය, ගෝලාකාර හැඩය. පෘථුවියේ කවාකාර හැඩය නැත්නම් වෘත්තාකාර හැඩය නැත්නම් ගෝලාකාර හැඩය. මේ පෘථුවියේ කවාකාර හැඩය සැලකිල්ලට ගනිමින් ඊට අනුරූප ජ්‍යාමිතික ක්‍රම උපයෝගී කරගනිමින් සිදු කරනු ලබන බිම්මැනුම තමයි දරුවනේ ජියෝඩිටික් සර්වීන් කියලා කියන්නේ. නැත්නම් අපි භූමිතික බිම්මැනුම කියලා කියන්නේ. මේකෙදී අපි සැලකිල්ලට ගන්නේ දුවේ පුතේ කවුද? පෘථුවියේ කවාකාර හැඩය. පෘථුවියේ කවාකාර හැඩය නැත්නම් ගෝලාකාර හැඩය, වෘත්තාකාර හැඩය කියන්න පුළුවන්. මේ පෘථුවියේ කවාකාර හැඩය සැලකිල්ලට ගනිමින් තමයි දුවේ පුතේ මේ බිම්මැනුම සිදු කරන්නේ. විශේෂයෙන්ම අපි මේකෙදි සිදු කරන මැනුම් කටයුතු වලදී දුවේ පුතේ කුඩා පරිමාණ සිතියමක් නිර්මාණය කිරීමේදී නැත්නම් කුඩා පරිමාණයේ නිර්මාණයක් කරනකොට, මිනුමක් කරනකොට, කුඩා පරිමාණ සිතියමක් නිර්මාණය කරනකොට, එහෙම නැත්නම් විශාල පරිමාණයේ ඉංජිනේරුමය ක්‍රියාවලීන් සඳහා, විශාල පරිමාණයේ ඉංජිනේරුමය ක්‍රියාවලීන් සඳහා නැත්නම් විශාල ඉදිකිරීමක් සිදු කරන අවස්ථාවක් අපිට ගන්න පුළුවන් දරුවනේ. අපි පරිමාණය ගත්තොත් කුඩා පරිමාණ සිතියමක්.
අපිට පරිමාණයේ විදිහට ගත්තොත් මේකේ පරිමාණය සැලකුවොත් දරුවනේ කුඩා පරිමාණ ක්‍රියාවලියක් සඳහා මේකේ යොදා ගන්නා පරිමාණය කුඩා පරිමාණයක් යොදාගෙන සිදු කරන ක්‍රියාවලියක්. ඒ වගේම විශාල පරිමාණයේ ඉංජිනේරුමේ ක්‍රියාවලීන් සඳහා විශාල ප්‍රමාණයේ ඉංජිනේරුමේ ක්‍රියාවලීන් සඳහා විශේෂයෙන්ම ලෝක සිතියමක් නිර්මාණය කිරීම, ලෝක සිතියමක් නිර්මාණය, යම් කිසි රටක සිතියමක් පිළිල කිරීම, right, ලෝක සිතියමක් පිළිල කිරීම, යම් කිසි රටක සිතියමක් පිළිල කිරීම, ඒ වගේම විශාල පරිමාණයේ ඉංජිනේරුමය ක්‍රියාවලිය, right, යම් රටක සිතියමක් පිළිල කිරීම, ලෝක සිතියමක් නිර්මාණය කිරීම, ඒ වගේම විශාල පරිමාණයේ ඉදිකිරීම ඉංජිනේරුමේ ක්‍රියාවලියක් සඳහා දරුවනේ මේ යොදාගන්නේ මෙන්න මේ සංකල්පයේ විශේෂයෙන්ම භූමිතික මැනුම යොදාගන්න. භූමිතික මැනුමයි යොදාගන්නේ. වක්‍රතාවයේ සැලකිල්ලට ගනිමි. දැන් මේකදී අපි රේඛාවක් නිර්මාණය කරොත් AB කියලා රේඛාවක් නිර්මාණය කරොත් මේ බලන්න වක්‍රතාවයයි සැලකිල්ලට ගන්න. වක්‍රතාවයේ සැලකිල්ලටගෙන ඊට අනුරූප ජ්‍යාමිතික ක්‍රම උපයෝගී කරගනිමින් සිදු කරන මැනුම් ක්‍රමයක් තමයි දරුවනේ අපි කියන්නේ ජියෝඩිටික් සර්වේ නැත්නම් භූමිතික බිම් මැනුම. විශාල පරිමාණයේ ඉංජිනේරුමය ක්‍රියාවලිය, නැත්නම් කුඩා පරිමාණයේ ක්‍රියා සිතියම් නිර්මාණයේදී, ඒ වගේම යම් කිසි රටක සිතියමක් පිළිල කිරීමේදී, ඒ වගේම ලෝක සිතියමක් නිර්මාණය කිරීම වගේ කටයුතු සඳහා විශේෂයෙන්ම මෙන්න මේ භූමිතික බිම් මැනුම යොදා ගන්නවා දරුවනේ. right, හරි. ඒ වගේම තලමිතික මැනුම කියපුවාම දරුවනේ තලමිතික මැනුම කියපුවාම ඊට පස්සේ දරුවනේ තලමිතික මැනුම ගත්තාම අපි බලමු තලමිතික මැනුම. අපි වෙනත් පාඩකින් ගමු. තලමිතික මැනුම. මේකෙදී පෘථුවියේ කවාකාර ස්වරූපයේ යොදාගන්නේ පෘථුවියේ ගෝලාකාර හැඩය. නැත්තම් පෘථුවියේ වක්‍රතාවයේ සැලකිල්ලට ගන්න නැහැ දරුවනේ. පෘථුවියේ වක්‍රතාවයේ සැලකිල්ලට ගන්න සමතලා පෘෂ්ඨයක්සේ සලකා ප්ලේන් ටේබල් එකක් සමතලා පෘෂ්ඨයක්සේ සලකා ඒ මත සිදු කරන යම් කිසි ප්‍රමාණයක සිදු කරන මිනුම් කටයුතු තමයි දරුවනේ අපි විශේෂයෙන්ම තලමිතික මැනුම කියලා කියන්නේ. right, විශාල පරිමාණයේ සිතියම් නිර්මාණය කිරීමේදී මේ සංකල්පය යොදා ගන්නවා පුතේ. විශාල පරිමාණයේ සිතියම් නිර්මාණය කිරීමේදී මේ සංකල්පය යොදා ගන්නවා. තලමිතික මැනුම පෘථුවිය සමතලා පෘෂ්ඨයක්සේ ප්ලේන් ටේබල් එකක්සේ සලකා සිදු කරන මැනුමක්. right, අපි දන්නවා යම් රේඛාවක් නිර්මාණය කරන්න ගියොත් A සහ B කියලා යම් ලක්ෂ්‍ය දෙකක් අවශ්‍යයි දරුවනේ මේ සරල රේඛාවක් නිර්මාණය කිරීම සඳහා. ඉතින් තලමිතික මැනුමේදී නැත්තම් ප්ලේන් සර්වේන් එකේදී තලමිතික මැනුමේදී දරුවනේ අපි යොදා ගන්නා සංකල්පය තමයි පෘථුවිය සමතලා පෘෂ්ඨයක්සේ සලකා. අපි මේ තලමිතික මැනුමේදී පෘථුවියේ කවාකාර හැඩේ සැලකිල්ලට ගන්න ඇදුවේ පුතේ. අපි සැලකිල්ලට ගන්නේ පෘථුවිය සමතලා පෘෂ්ඨයක්සේ සලකා යම් සීමිත ප්‍රදේශයක් තුල සිදු කරන මැනුම් කටයුත්තක් තමයි යොදාගන්නේ පුතේ මේකෙදී. ඉතින් අපි කියනවා විශාල පරිමාණයේ සිතියම් නිර්මාණය කිරීමේදී මේ සංකල්පය යොදා ගන්නවා දරුවනේ. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා භූමිය සමතලා නොවන අවස්ථාවකදී
දරුවනේ අපි මේ විශේෂයෙන්ම අපි මේක ඌනනය කරගන්න ඕනේ සමතලා විශේෂයෙන්ම අපි සමතලා පෘෂ්ඨයකට මේක ඌනනය කර ගැනීමක් සිදු කරන්න ඕනේ දරුවනේ. දැන් භූමිය හැමතැනම ඒකාකාරීව නෑනේ දරුවනේ. භූමිය වෙනස්නේ, භූ විෂමතාවයක් තියෙනවනේ දරුවනේ පොළවේ. එතකොට අපි මේ කටයුත්ත මැනුම් කටයුත්ත සිදු කරනකොට දරුවනේ අපි මේක ඌනනය කරගන්න ඕනේ. මේ තිරස් තලයකට අපි සමතලා තලයකට නැත්නම් තිරස් තලයකට ඒක ඌනනය කර ගැනීම සිදු කරන්න අවශ්‍යයි දරුවනේ. රයිට්. විශේෂයෙන්ම අපි යම් කිසි ස්ථාන දෙකක් අතර දුර මැනීමේදී අපි දැන් නුවර සිට කොළඹට සින දුරමයිනවා. රයිට්. අපි බලනවා දැන් අපි සරලවම කිව්වොත් අපි නුවර සිට කොළඹට තියෙන දුර මැනීමට යම් නගර දෙකක් අතර තියෙන දුර මැනීම වගේ ක්‍රියාවලියකදී අපිට මේ සංකල්පය යොදා ගන්න පුළුවන් දරුවනේ. නගර දෙකක් අතර යම් ස්ථාන දෙකක් අතර දුර මැනීම වගේ ක්‍රියාවලියකදී උදාහරණයක් විදිහට කොළඹ සහ නුවර කියන නගර දෙකක් අතර මේ දුර මැනීමේ ක්‍රියාවලියකදී අපිට මේ විශේෂයෙන්ම තලමිතික මැනුම යොදා ගන්න පුළුවන්. මේකෙදි සලකන්නේ පෘථුවිය සමතලා පෘෂ්ඨයක්සේ සලකා ඒ තුල සිට කරන මිනුම් කටයුතුයි දරුවනේ මේකෙදී අපි සලකා බැලීම සිදු කරන්නේ. බලමු අපි. රයිට්. බලන්න. භූමිතික මැනුම නැත්තම් ජියෝඩිටික් සර්වේයින්. රයිට්. මෙන්න නෝට් එක තියෙනවා දරුවනේ. ජියෝඩිටික් සර්වේයින් අපි කතා කරපු ටික බලමු දරුවනේ. මෙහිදී පෘථුවියේ වක්‍රතාවයේ සැලකිල්ලටගෙන පෘථුවියේ වක්‍රතාවයයි සැලකිල්ලට අරන් තියෙන දරුවනේ ජියෝඩිටික් සර්වේ නැත්තම් අපි කියනවා භූමිතික මැනුම. බලන්න භූමිතික මැනුමේදී මොකද්ද සැලකිල්ලට අරගෙන තියෙන්නේ? පෘථුවියේ වක්‍රතාවය. බලන්න පෘථුවියේ වක්‍රතාවයේ සැලකිල්ලටගෙන ඊට අනුරූප මිනුම් සහ කවුද? ඊට අනුරූප මිනුම් සහ ජ්‍යාමිතික මූලධර්ම භාවිතයෙන් සිදු කරන මැනීමයි දරුවනේ. රයිට්. ඊට අනුරූප මිනුම් සහ ජ්‍යාමිතික මූලධර්ම භාවිතයෙන් සිදු කරන මැනීම තමයි දරුවනේ භූමිතික මැනුම කියන්නේ. බලමු එහෙනම් උදාහරණ. කුඩා පරිමාණ සිතියම් අපි කතා කරා නේද? බලන්න කුඩා පරිමාණ සිතියම්. බලන්න පරිමාණය කුඩායි. කුඩා පරිමාණ සිතියම් වගේම විශාල ප්‍රමාණයේ ඉංජිනේරුමය කාර්යයන්වලදී ඒ වගේම විශාල රටක සිතියමක් පිළියෙල කිරීමේදී ඒ වගේම ලෝක සිතියම පිළියෙල කිරීමේදී ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ සිතියම් පිළියෙල කිරීමේදී මෙන්න මේ සංකල්පයයි දුවේ පුතේ යොදා ගන්න. මෙන්න මේ සංකල්පයයි දුවේ පුතේ අපි යොදා ගන්න. හොඳට මතක තියාගන්න. එහෙනම් පෘථුවියේ වක්‍රතාවය, කවාකාර හැඩය, ගෝලාකාර හැඩය සැලකිල්ලට අරගෙන ඊට අනුරූප මිනුම් ක්‍රම හා ජ්‍යාමිතික මූලධර්ම භාවිතයෙන් ඊට ගැලපෙන අනුරූප මිනුම් ක්‍රම හා මිනුම් ක්‍රම හා ජ්‍යාමිතික මූලධර්ම භාවිතා කළ දරුවනේ සිදු කරන මැනුම තමයි භූමිතික මැනුම නැත්නම් ජියෝඩිටික් සර්වේන් කියන්නේ. උදාහරණ තමයි දරුවනේ කුඩා පරිමාණ සිතියම්, එහෙම නැත්නම් හෝ විශාල පරිමාණ ඉංජිනේරුමය කාර්යවලදී රයිට්. ඒ වගේම විශාල රටක සිතියමක් පිළියෙල කිරීමේදී මේ සංකල්පයයි දුවේ පුතේ යොදා ගන්න. මොකද්ද දුවේ පුතේ? විශාල රටක සිතියමක් පිළියෙල කරනකොට විශාල රටක සිතියමක් පිළියෙල කිරීමේදී මේ සංකල්පය යොදා ගන්නවා. ඒ වගේම ලෝක සිතියම පිළියෙල කිරීමේදී දරුවනේ මේ පෘථුවියේ වක්‍රතාවයයි සැලකිල්ලට ගන්න. මෙන්න මේ පෘථුවියේ කවාකාර හැඩයයි දුවේ පුතේ සැලකිල්ලට ගන්න. ඒ වගේම දුවේ පුතේ ජාත්‍යන්තර මට්ටමේ සිතියම් පිළියෙල කිරීමේදී ජාත්‍යන්තර මට්ටමේ සිතියම් පිළියෙල කරනකොට ජාත්‍යන්තර මට්ටමේ සිතියම් පිළියෙල කිරීම සඳහා මෙන්න මේ සංකල්පය යොදා ගන්න. මොකද්ද මේ සංකල්පය? පෘථුවියේ වක්‍රතාවයේ සැලකිල්ලට ගනිමින් සිදු කරනු ලබන බිම් මැනීමේ ක්‍රියාවලියයි දරුවනේ අපි භූමිතික බිම් මැනුම කියලා කියන්නේ. රයිට්. අපි යමු දරුවනේ ඊළඟට මේ බලන්න තලමිතික මැනුම ප්ලේන් සර්වින්. මේකෙදි මොකද්ද? පෘථුවියේ කවාකාර හැඩය සැලකිල්ලට ගන්න නැහැ. කවාකාර හැඩය සැලකිල්ලට නොගන්නා අතර
කවාකාර හැඩයේ සැලකිල්ලට නොගන්නා අතර මේ බලන්න පෘථුවියේ කවාකාර හැඩයේ සැලකිල්ලට ගන්න නැහැ. කවාකාර හැඩයේ සැලකිල්ලට ගන්න නැහැ. පෘථුවි තලයේ කවාකාර හැඩයේ සැලකිල්ලට නොගන්නා අතර පෘථුවි තලය කවුද? පෘථුවි තලය තිරස් තලයක්සේ සලකා. තිරස් තලයක්සේ සලකා පෘථුවි තලයේ තිරස් තලයක් නැත්තම් සමතල පෘෂ්ඨයක්. කවුද දරුවනේ? තිරස් තලයක්. එහෙම නැත්තම් දුවේ පුතේ සමතල පෘෂ්ඨයක්. සමතල පෘෂ්ඨයක්සේ උපකල්පනය කරමින් මිනුම් කටයුතු සිදු කිරීමයි සිදු වෙන්නේ පුතේ. රයිට්? මිනුම් කටයුතු ගැනීමයි සිදු කරන්නේ. විශේෂයෙන්ම නුවර සිට කොළඹට දුර මැනීමේදී අපිට මේ සංකල්පය යොදා ගන්න පුළුවන්. නුවර සිට කොළඹට දුර මැනීමේදී අපිට මේ සංකල්පය යොදා ගන්න පුළුවන්. රයිට්? හරි එහෙනම් නේ. හරි උදාහරණයක් හරි. විශේෂයෙන්ම තලමිතික මැනුම නැත්තම් ප්ලේන් සර්වින් කියන එකත් අපිට පැහැදිලි දරුවනේ විභාගයට අහනවා මේවා අනිවාර්යයෙන්ම. විශේෂයෙන්ම විභාගයට අහනවා මේ මිනුම් සම්බන්ධයෙන්. රයිට්? ඉදිරියට යන් උදාහරණ අහනවා. හරි. උදාහරණ මේ බලන්නකෝ. තලමිතික මැනුමට උදාහරණ බලන්නකෝ දුවේ පුතේ. බලන්නකෝ තලමිතික මැනුමට උදාහරණ. ප්ලේන් සර්වින් එකට උදාහරණ බලන්නකෝ. කොළඹ සිට කොහේ ඉඳන්ද? කොළඹ සිට නුවරට ඇති දුර වැනීමේදී පෘථුවිය පැතලි තලයක්සේ සලකයි. අන්න බලන්නකෝ. කොළඹ සිට නුවරට තියෙන දුර මයින්කොට රයිට්? රයිට්? කොළඹට කැන්ඩි. කොළඹ සිට නුවරට තියෙන දුර මයින්කොට දරුවනේ කොළඹ සිට නුවරට තියෙන දුර මනිනකොට අපි මෙන්න මේ ආකාරයට කවුද පෘථුවිය පැතලි තලයක්සේ සලකා ඒ ක්‍රියාවලිය කරන්නේ. පෘථුවිය පැතලි තලයක් නැත්නම් ප්ලේන් ටේබල් එකක්සේ සලකා තමයි දරුවනේ මේ මැනුම් කටයුතු කරන්නේ. එහෙනම් බලන්න දුවේ පුතේ කොළඹ ඉඳන් නුවරට තියෙන දුර මනිනකොට කොළඹ ඉඳන් නුවරට තියෙන දුර මනිනකොට දුවේ පුතේ අපි යොදා ගන්න සංකල්පයේ මතක තියාගන්න භූමිය එක වගේ නැහැනේ පුතේ. හැමතැනම භූ විෂමතාවයක් තියෙනවානේ. සමතල නොවන අවස්ථාවක් තියෙනවානේ පුතේ. සමතල නොවන විටකදී සමතල නොවන අවස්ථාවක් තියෙනවානේ දුවේ පුතේ. එහෙනම් ඒ සමතල නොවන අවස්ථාවකදී අපි මොකද කරන්නේ පුතේ? මේ බලන්න ආනත බලන්නකෝ. මෙහිදී ආනත පොළවක් මත ගනු ලබන මිනු පොළව ආනත ස්ථාන තිබුණොත් පුතේ මේ ආනත පොළවක් මතදී ගන්න මිනුම් අපි මොකද කරන්නේ? තිරස් තලයකට ඌනනය කර ගැනීමෙන් බිම් සලසුම අදිනවා පුතේ. එහෙනම් අපි ආනත පොළවක් ගත ගන්නා මිනුම් මොකද කරන්නේ? තිරස් තලයකට ඌනනය කර ගන්නවා. රයිට්? එක වගේ නැහැනේ දරුවෝ පොළොවේ හැමතැනම මේ විවිධ හැඩනේ තියෙන්නේ. රයිට්? මෙතන අපි A කියලා ගන්නවා, B කියලා ගන්නවා, C කියලා ගන්නවා, D කියලා ගන්නවා, E කියලා ගන්නවා, F කියලා ගන්නවා. එක වගේ නෑනේ දරුවෝ. ඉතින් අපිට ඕක මෙන්න මේ ඔය මේ ආකාරයට තියෙන ආනත පොළොවක් මත ගන්න මිනුම් අපිට තිරස් තලයකට ඌනනය කරලායි ගන්න වෙන්නේ දරුවනේ. රයිට්? තිරස් තලයකට ඌනනය කරලායි අපිට මේ මිනුම් ලබා ගන්න වෙන්නේ. තිරස් තලයකට ඌනනය කරලායි ලබා ගන්න වෙන්නේ. එහෙනම් පුතේ කොළඹ ඉඳන් නුවරට දුර මයින්කොට පෘථුවිය පැතලි තලයක්සේ නැත්නම් ප්ලේන් ටේබල් එකක්සේ සැලකීම කරනවා පුතේ. මේකෙදී අපි මොකද කරන්නේ? ආනත පොළොවක් මත ලබා ගන්නා මිනුම් ආනත පොළොවක් මත ලබා ගන්නා මිනුම් දරුවනේ කාටද ඌනනය කරන්නේ? තිරස් තලයකට ඌනනය කර ගැනීමෙන් අපිට තිරස් තලයකට ඌනනය කර ගැනීමෙන් දුවේ පුතේ අපිට බිම් සැලසුම් ඇඳීම සිදු කරන්න පුළුවන්. බිම් සැලසුම් ඇඳීම සිදු කරන්න පුළුවන්. රයිට්? එහෙනම් අපි බිම් මැනුමේ ප්‍රධාන ආකාර කතා කරේ දුවේ පුතේ. අපි කතා කරේ භූමිතික මිනුම සහ සමතලා මිනුම ප්ලේන් ටේබල් එක ජියෝඩිටික් සර්වින් එකයි ප්ලේන් ටේබල් ප්ලේන් සර්වින් එකයි තමයි දුවේ පුතේ අපි කතා කරේ. හොඳයි අපි යමු ඉදිරියට. අපි බිම් මැනුමේ භාවිතයන් ගැනයි කතා කරන්නේ. يعني යෙදීම් බිම් මැනුම භාවිතා කරන අවස්ථා. අපි මේ බිම් මැනුම් සංකල්පයේ බිම් මැනුම් ක්‍රියාවලියේ යොදා ගන්න අවස්ථා බිම් මැනුම භාවිතයෙන් සිදු කරන ක්‍රියාවලිය ගැන කතා කරන්නේ නේ දුවේ පුතේ අපි. හරි. ඉතින් අපි මේ ශාස්ත්‍ර කිහිපයක් යටතේ දුවේ පුතේ විශේෂයෙන් අපි
මේ අලුතෙන් විෂය නිර්දේශය තුල වෙනස්කම් සිදු වන දරුවනේ 2017 වර්ෂයේදී ජෛව තාක්ෂණීය විෂයට අදාළව. ඉතින් අපි එතනදී කතා කරනකොට ඔබ මේ අලුතෙන් වෙනස් වෙච්ච දේවල් විෂය නිර්දේශයේ යවත් කාල නදුවේ පුතේ මේ විෂය නිර්දේශය තුල වෙනස් වෙච්ච අලුත් දේවල් තමයි ඔබ විභාගයට ලියන්නේ. කලින් විෂය නිර්දේශයට අන්තර්ගතව තිබ්බ කොටස් විදිහට මේ භාවිතයන් බිම්මැණුමේ භාවිතයන් ඔබ ඒ ආකාරයෙන් ලියන්නේ නැහැ. ඔබ මෙන්න මේ ආකාරයෙන් අලුත් විදිහට අලුත් ක්‍රමයට තමයි පිළිතුරු ලියද්දී ලියන්නේ. ඒකයි අපි අලුත් දේ තමයි ඔබට කියලා දෙන්නේ. වෙනස්කම් වෙච්ච විෂය නිර්දේශයේ වෙනස් වෙච්ච කොටස් තමයි අපි ඔබට කියලා දෙන්නේ. එහෙනම් පුතේ බලන්න බිම්මැණුමේ භාවිත ගත්තාම මේ ශේෂ්ත්‍ර කිහිපයක් යටතේ කතා කරනවා. මාතෘකා කිහිපයක් යටතේ කතා. විශේෂයෙන්ම ඉදිකිරීම ශේෂ්ත්‍රය තුල ඉදිකිරීම අංශය තුල ඉදිකිරීම ශේෂ්ත්‍රය තුල මොනවද බිම්මැණුමේ භාවිතයන් කියන එක ගැන කතා කරනවා අපි. ඊළඟට දරුවනේ විශේෂයෙන්ම අපි ඊළඟට කතා කරනවා සිතියම් ඇඳීමේදී කොහොමද මේ බිම්මැණුම භාවිතා කරන්නේ. ඒ වගේම කෘෂිකාර්මික කටයුතු වලදී මේ බිම්මැණුම භාවිතා වෙන්නේ කොහොමද කියන එක. මොනවද කෘෂිකාර්මික කටයුතු වලදී බිම්මැණීමේ භාවිතයන් කියන එක සම්බන්ධයෙන් දුවේ පුතේ අපි ඕගොල්ලොත් එක්ක කතා කරනවා. හොඳයි අපි බලමු. right බිම්මැණුමේ භාවිත බලන දුවේ පුතේ මේ බිම්මැණුමේ භාවිත මොනවද භාවිතා කරනවා කියන්නේ සියලුම සිවිල් ඉංජිනේරු වැඩ කටයුතු සඳහා භාවිතා කරනවලු. එහෙනම් පළවෙනි කරුණ අපි මේ බිම්මැණුම සංකල්පේ නැත්තම් බිම්මැණුම් ක්‍රියාවලිය භාවිතා කරනවා දුවේ පුතේ මේ බිම්මැණුම යොදා ගන්නවා අපි මොනවටද සියලුම සිවිල් ඉංජිනේරු කටයුතු සඳහා. ඉතින් අපි බලමු මොනවද මේ සිවිල් ඉංජිනේරු මේ කටයුතු කරන්නේ කියන්නේ මොනවද කියලා අපි තහවුරු කරගමු දුවේ පුතේ. අපි අඳුරගමු කවුද මොනවද මේ සියලුම සිවිල් ඉංජිනේරු වැඩ කටයුතු කියන්නේ කියලා. එහෙනම් බිම්මැණුමේ ප්‍රධාන භාවිතයක්ලු විශේෂයෙන්ම ඉදිකිරීම් ශේෂ්ත්‍රය තුල මේ බිම්මැණුමේ භාවිත ගැන කතා කරනකොට දුවේ පුතේ පළමුවෙන්ම අපි කතා කරනවා සියලුම සිවිල් ඉංජිනේරු වැඩ කටයුතු සඳහා රයිට් බලමු අපි ඊළඟට මහා මාර්ග සෑදීම සඳහා මහා මාර්ග සාධන ඔබ දැකලා තියෙනවා දුවේ පුතේ ඔබ ගමනක් යනකොට ඔබ පයින් හරි බස් එකකින් හරි ඔබගේ පුද්ගලික වාහනයකින් හරි ඔබ ගමනක් යනකොට ඔබ ඕන තරම් දැකලා ඇති පහුගිය කාලේ පාරවල් ඉදි වුණා මහා මාර්ග ඉදි වුණා අධිවේගී මාර්ග ඉදි වුණා දරුවනේ. ඉතින් මේ මාර්ග ඉදි වෙනකොට මහා මාර්ගවල අලුත් වැඩියා කටයුතු සිදු වුණා දරුවනේ. පාලම් ඉදි කරා බෝක්කු ඉදි කෙරුණා. එතකොට මේ මහා මාර්ග හරහා පාලම් ඉදි වුණා බෝක්කු ඉදි වුණා. ඉතින් මෙන්න මේ ඉදි කිරීම කටයුතු කරනකොට ඔබ අනන්තවත් දැකලා ඇති මේ උපකරණ අරගෙන යනවා මිනුම් උපකරණ අරගෙන පුද්ගලයන් යනවා දරුවනේ. මිනුම් රෝදියා වගේ එකක් අරගෙන යනවා දැකලා ඇති ඔබ. ඒ වගේම ස්ටාෆ් එකක් මට්ටම් යස්ටියක් අරගෙන යනවා. ඒ වගේම පෙළ ගැන්නුම් රිටි වගේ දේවල් කරේ තියාගෙන යනවා ඔබ දැකලා ඇති. ටේප් එකක් අරගෙන යනවා දැකලා ඇති. ඒ වගේම අර උපකරණයකින් ට්‍රයිපෝඩ් එකක් මත තෙපාවක් මත දුරේක්ෂයක් වගේ උපකරණයක් තියලා ඒ උපකරණයෙන් මිනුම් ලබා ගන්නවා ඔබ දැකලා ඇති. තව කෙනෙක් මෙහෙම ප්‍රිස්මයක් රදවන ලද රිටක් අල්ලන් ඉන්නකොට පාරේ එක් කෙළවරක උපකරණයක් මත විශේෂිත තෙපාවක් මත ට්‍රයිපෝඩ් එකක් මත අර පාද තුනක් සහිත ට්‍රයිපෝඩ් එකක් මත උපකරණයක් සවි කළා. ඒ උපකරණයෙන් අනිත් කෙරවලේ පාරේ අනිත් පැත්තේ තියෙන අපිට යම් ලක්ෂ දෙකක් අතර තිරස් දුර මැන ගන්න ඕන වෙනකොට දරුවනේ මහා මාර්ගයක් කරහා අපිට ලක්ෂ දෙකක දුර මැන ගන්න අවශ්‍ය වෙනකොට විශේෂයෙන්ම උපකරණ EDM උපකරණය භාවිතා කරලා මිනුම් කටයුතු කරන ඔබ දැකලා ඇති පුද්ගලයෙක් කිරණ පරාවර්තන යෂ්ටියක් ප්‍රිස්මයක් රඳවන නේද යෂ්ටියක් අල්ලන් ඉන්නවා. තව කෙනෙක් අනිත් ලක්ෂයේ ඉන්න කෙනා එහා පැත්තේ පාරෙන් එහා පැත්තේ ඉන්න කෙනා තෙපාවක් මත උපකරණයක් ස්ථාපිත කළා. ඒ උපකරණයේ බටන් එකක් ප්‍රෙස් කළා මිනුම් ලබා ගන්න අවස්ථාවක් ඔබ දැකලා ඇති දුවේ පුතේ. මිනුම් පටියක් මගින් මිනුම් ලබා ගන්නවා ඔබ දැකලා ඇති. යම් ලක්ෂ දෙකක් අතර ස්ථාන දෙකක් අතර මිනුම් ලබා ගන්නවා ඔබ දැකලා ඇති. ඉතින් මේවා ඔබට ඊටාම පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන් දේවල් පරිසරය තුළ ඔබ ගමන් කරනකොට දරුවනේ. ඒ වගේම යම් ඉදිකිරීම් කටයුත්තක් සිදුවන ස්ථානයක මේ මිනුම් ගන්නවා ඔබ දැකලා ඇති. මිනුම් පටි මගින් ලෙවල් බට මගින් ලෙවල් උපකරණ මගින් මට්ටම් උපකරණ මගින් මිනුම් ගන්නවා ඔබ ඕන තරම් දුවේ පුතේ දැකලා ඇති. ඉතින් මේ සඳහා මෙන්න මේ ඉදිකිරීම් කටයුතු වලදී දරුවනේ මහා මාර්ගය ඉදි කරනකොට මේ විශේෂයෙන්ම බිම්මැණුම් ක්‍රියාවලිය භාවිතා වෙනවා දුවේ පුතේ.
මිනුම් ලබා ගන්න. රයිට්? හොඳයි පුතේ. එහෙනම් දුවේ පුතේ බලන්න ඉදිකිරීම් ශේෂ්ත්‍රය තුල භාවිතයන් ගත්තාම සියලුම සිවිල් ඉංජිනේරු වැඩ කටයුතු සඳහා මේ බිම් මැනුම් සංකල්පයේ බිම් මැනුම් ක්‍රියාවලිය භාවිතා වෙනවා පුතේ. ඒ වගේම මහා මාර්ග සෑදීම මේ කටයුතු ගත්තාම මහා මාර්ග ඉදි කරනකොට විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි නිර්මාණය කිරීම සඳහා බිම් මැනුම භාවිතා වෙනවා. විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි ඉදි කිරීම සඳහා අපිට ඒකෙදි බිම් සැලසුම් අඳින්න අවශ්‍ය වෙනවා දරුවනේ. බිම් සැලසුම් අඳින්න වෙනවා අපිට. සිතියම් අඳින්න වෙනවා දරුවනේ. රයිට්. ඉතින් මෙන්න මේ තොරතුරු බිම් සැලසුමක් මත සිතියමක් මත සලකුණු කිරීම සඳහා අපිට මේ මිනුම් ලබා ගන්න ඕනේ දුවේ පුතේ. මේ ලබාගත් මිනුම් භාවිතා කරලා තමයි අපි මේවා සිතියම් ගත කරන්නේ. ඒ වගේම සැලසුම් තුළ මේවා අඩංගු කරන්නේ. සැලසුම් තුළ මේවා සලකුණු කරලා අදාළ නිර්මාණය සිදු කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබාගෙන ඒ අනුව අපි මේ සිතියම මත නැත්තම් සැලසුම මත සැලසුම්පත මත ප්ලෑන් එක මත අපි තියෙන ලක්ෂ්‍යයන් දරුවනේ සැබෑ පොළොව මත ඒ අගයන් නිවැරදි අගයන් අපි සිතියමක් මත සැලසුමක් මත පරිමාණයට සලකුණු කරලා තියෙන ලකුණු කරලා තියෙන ස්ථාන පරිමාණයට අපි නිර්මාණය කරලා තියෙන ස්ථාන ලක්ෂ්‍යයන් පුතේ ඇත්තටම සැබවින්ම දුවේ පුතේ සැබෑ පොළොව මත අපි ඉදි කරන්න ඕනේ නැත්නම් ස්ථාපිත කරන්න ඕනේ. ඒ નિયમિત අගයන් භාවිතා කළා දරුවනේ ස්ථාපනය කරන්න ඕනේ. එහෙනම් මෙන්න මේ ආකාරයට ගොඩනැගිලි ඉදි කිරීම කටයුතු සිදු කරනකොට අපි මේ බිම් මැනුම් ක්‍රමවේද භාවිතා කරනවා දුවේ පුතේ. උස සම්බන්ධ මිනුම්, දිග සම්බන්ධ මිනුම් අනිවාර්යයෙන්ම අපිට මිනුම් ලබා ගැනීම සිදු කරන්න වෙනවා. කෝණික මිනුම් වගේ මිනුම් ලබා ගන්න ඕනේ මේ නිර්මාණය සිදු කිරීමට යනකොට අපිට. එහෙනම් විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි නිර්මාණය කිරීම සඳහා අපිට මෙන්න මේ බිම් මැනුම් ක්‍රමවේද භාවිතා කරලා මිනුම් ලබා ගන්න සිද්ධ වෙනවා දරුවනේ. එහෙනම් සියලුම සිවිල් ඉංජිනේරු වැඩ කටයුතු සඳහා ඒ වගේම මහා මාර්ග සෑදීම සඳහා විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි නිර්මාණය කිරීම සඳහා දුවේ පුතේ අපි මේ බිම් මැනුම් ක්‍රමවේදය නැත්නම් බිම් මැනුම් ශිල්ප ක්‍රම භාවිතා කළා ඒ සඳහා අවශ්‍ය මිනුම් ලබා ගන්නවා දරුවනේ. විශේෂයෙන්ම විශාලත්වය ප්‍රමාණය පිහිටීම ගැන කතා කරනකොට දිශාව සම්බන්ධව දරුවනේ අපි මේ මිනුම් ලබා ගැනීම සිදු කරනු ලබනවා. හරි. එහෙනම් ඊළඟට ජල සම්පාදන හා වාරි මාර්ග කටයුතු සැලසුම් කරන්න. දරුවනේ අපිට වාරි මාර්ග කටයුතු කියලා කියපුවාම අපි දන්නවා දැන් අපිට විශේෂයෙන්ම ලංකාවේ වියලි කලාපයට වර්ෂාව අඩුයි. ඒක නිසා වියලි කලාපයට අවුරුද්දටම මාස 3ක් වගේ ඊටාම කෙටි කාලයක් දුවේ පුතේ වර්ෂාව ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ කාල තුලදී විශේෂයෙන්ම පෙර සිට අපේ රජදරුවෝ මුතුන් මිත්තෝ ඉදි කරලා තියෙන මහා සාගරයේ පරදවන මහා වැව් අමුණු ජලාශ ඉදි කරලා තියෙනවා දරුවනේ. ඉතින් මේ වගේදී දරුවනේ මේ බිම් මැනුම් සංකල්පය යොදාගෙන තියෙනවා විශේෂයෙන්ම දරුවනේ ඒ අතීතයේ අපේ ශිෂ්ටාචාරය ගත්තාම අපේ ඉතිහාසය ගත්තාම අපේ ප්‍රෞಢ ඉතිහාසයක් තියෙනවා දරුවනේ මේ වාරි නිර්මාණ වාරි ඉංජිනේරු තාක්ෂණය සලකනකොට දරුවනේ මේ සංවිධිත එල්ලංගා පද්ධතිය වැව් පද්ධතිය ගැන කතා කරනකොට මේ වැව් නිර්මාණය වෙලා තියෙන ආකාරය කතා කරපුවාම දරුවනේ විශේෂයෙන්ම බිසෝ කොටුව මේ වැවක කොටස් ගත්තාම දරුවනේ ඒ විශේෂයෙන්ම වැවක කොටස් ගත්තාම මේ නිර්මාණය වෙලා තියෙන ආකාරය විස්මයජනකයි. ඒ වගේම අපි දන්නවා කලාවැවේ සිට තිසාවෙවට ජලය ගෙන යන අනුරාධපුරයේ පිහිටලා තියෙන සැතපුම් 57ක් පමණ දුරක් මේ ඊටාම සුළු ආනතියක් භාවිතා කරලා මේ ජලය මේ සමතලා ප්‍රදේශ තනිතලා ප්‍රදේශ තියෙන. ඉතින් මේ ඊටාම සුළු ආනතියක් භාවිතා කරලා මේ ආකාරයට ජලය ගෙන යන්න නිර්මාණය කරලා තියෙන විස්මිත නිර්මාණ ගත්තාම දරුවනේ අතීතයේ භාවිතා කරපු තාක්ෂණික ශිල්ප ක්‍රම වගේම භාවිතා කරපු තිබුණු උපකරණ ඊටාම සරල උපකරණ භාවිතා කළා. මේ වගේ අද වගේ තාක්ෂණයේ දියුණු උපකරණ තිබුණ නැහැ. උසස් තාක්ෂණයේ භාවිතා කරලා නිපදවූ අද වගේ මේ උපකරණ තිබුණ නැහැ. ඒ කාලේ තිබ්බ තාක්ෂණය යොදාගෙන මේ විස්මිත නිර්මාණ සිදු කරලා තියෙනවා දරුවනේ. විශේෂයෙන්ම වාරි මාර්ග කටයුතු සැලසුම් කරනකොට මේ ඇලවේලි තුල අපි දන්නවා පස් කපලා ඉවත් කරලා අවශ්‍ය තැන් වල පුරවලා සකස් කරන්න ඕනේ ක්‍රමානුකූලව. ජලය බැහැලා යන්න ජලය ගලාගෙන යන ආනතියක් ඇතුව මේවා සකස් කරන්න ඕනේ.
ඉතින් මේ නිර්මාණ ගැන කතා කරනකොට දරුවනේ විශේෂයෙන්ම මේ ජල සම්පාදන හා වාරි මාර්ග කටයුතු සැලසුම් කරන්න. ජල සම්පාදනය කරන්න ඕනේ භෝගවලට. මේ ජල සම්පාදන කටයුතු වගේම වාරි මාර්ග කියන්නේ දරුවනේ මේ ඇලවේලි හරහා කෙත්වතු වලට අවශ්‍ය ස්ථාන වලට ජලය සැපීම සඳහා නිර්මාණය කරන ක්‍රමවේද. එහෙනම් දරුවනේ විශේෂයෙන්ම මේ බිම් මැනුව භාවිතා වෙනවා ජල සම්පාදනයේ වගේම වාරි මාර්ග කටයුතු සැලසුම් කරන්න අවශ්‍යයි දරුවනේ ජලය ගෙන යන්න. ඒ සඳහා අවශ්‍ය මිනුම් ලබා ගැනීම සඳහා මේ උස සම්බන්ධ මිනුම්, උච්චත්වයේ සම්බන්ධ මිනුම්, භූමියේ භූ විෂමතාවයේ සම්බන්ධ කටයුතු කරනකොට අපිට මේ ජලය ගෙන යාම සඳහා ආනතියක් අවශ්‍යයි දරුවනේ. ඒ සඳහා අපිට මිනුම් ලබා ගැනීම විශේෂයෙන්ම මේ ජල සම්පාදන ඇලවල් නිර්මාණය කිරීම අපි දන්නවා පස් ඉවත් කරලා නැවත ඒවා පුරවලා ඒ විදිහට මේ අපිට ඒ තත්ත්ව තබා ගන්න ඕනේ. මොකද්ද ඉඩම් ගොඩනැගිලි ඉදි කරනකොට මුලින්ම භූමිය සමතලා කරන්න ඕනේ. භූමිය සමතලා කරලා භූමිය මට්ටම් කරගෙන ඉන්න ඕනේ දරුවනේ. ලෙවල් කරගන්න ඕනේ. එහෙනම් සමහර තැන්වල පස් පුරවන්න තියෙනවා. රයිට් පස් ඉවත් කරන්න තියෙනවා. මේ ඇලවේලි නිර්මාණය කරනකොට ඉතින් මේ සඳහා මිනුම් ක්‍රම මෙන්න මේ කියන මිනුම් භාවිතා කරනවා දරුවනේ. විශේෂයෙන්ම මෙන්න මේ මිනුම් බිම් මැනුමට සම්බන්ධ මිනුම් භාවිතා කරලා දත්ත ලබාගෙන ගණනය කිරීම කරලා තමයි ඒ සැලසුම් කිරීම නිර්මාණය කිරීම සිදු කරන්නේ දරුවනේ. මං හිතන්නේ ඔබට ඉතාමත්ම පැහැදිලි. එහෙනම් දුවේ පුතේ විශේෂයෙන්ම ඉදිකිරීම ශාස්ත්‍රයේ සම්බන්ධ කටයුතු සඳහා කතා කරනකොට මේ ජල සම්පාදන වගේම වාරි මාර්ග කටයුතු සැලසුම් කරන්නත් අපිට බිම් මැනුම භාවිතා වෙනවා. මේ වාරි මාර්ග කටයුතු සැලසුම් කිරීමේදී අනිවාර්යයෙන්ම මේ බිම් මැනුම් මිනුම් අවශ්‍යයි අපිට. ඒ වගේම නගර සැලසුම් කිරීම. ලේසියකට නගර සැලසුම් කරනවා කියන එකක් කරන්න බැහැ දරුවනේ. නගරයක් ගත්තාම මේ නගරය තුල අන්තර්ගත ස්ථාන මේ නගර සැලසුම් කිරීමේ ක්‍රියාවලිය දීර්ඝකාලීනව ඒ සඳහා පරිශ්‍රණ සිදු කරලා තමයි දරුවනේ මේ නගර නිර්මාණ කටයුතු සිදු කරන්නේ. නගරයක අන්තර්ගත දේවල් දරුවනේ තොරතුරු නගරයක තියෙන ගොඩනැගිලි රයිට් නගරයක තියෙන උද්‍යාන රයිට් ඒ වගේ විවිධ ලක්ෂ්‍ය වල මිනුම් ඒ වගේ පිහිටීම සම්බන්ධ මිනුම් ලබා ගන්න ඕනේ දුවේ පුතේ අපි. ඒ වගේම වර්ගඵල ශේෂ්ඨඵල පිළිබඳ මිනුම් ලබා ගන්න ඕනේ අපිට දරුවනේ. ඉඩම් වල ශේෂ්ඨඵල කියවන්න ඕනේ. ඉඩම් වල සිතියම් අඳ ගන්න ඕනේ. ඒ වගේම අපිට මේ ඉදිකිරීම් වල සැලසුම් පතක් රයිට් ඉදිකිරීම් වල ප්ලෑන් එකක් අපිට සකස් කරගෙන අනුමත කරගන්න ඕනේ. ඉතින් මේ සඳහා මුලින්ම ඉඩම තුල මිනුම් ලබාගෙන දරුවනේ මේ ලබා ගන්න මිනුම් ශේෂ්ත්‍ර පොත් තුල සටහන් කරගන්නවා. ඒ අවස්ථානුකූලව ඊට පස්සේ මීට අදාළ ගණනය කිරීම කළා දරුවනේ අපි සිතියම් ඇඳ ගැනීම වගේම සැලසුම් ඇඳ ගැනීම සිදු කරනවා. ඊටම පසුව මේ තමයි මේ සැලසුමට අනුව ඒ ඉදිකිරීම සිදු කරන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම විශාලත්වයේ සම්බන්ධයෙන් දිශාව සම්බන්ධයෙන් අපිට ඒ වගේම උච්චත්වයේ සම්බන්ධ මිනුම් විශේෂ අපිට ඒ සම්බන්ධ මිනුම් ලබා ගන්න අවශ්‍ය වෙනවා දරුවනේ. පිහිටීම විශාලත්වයේ දිශාව සම්බන්ධ මිනුම් ලබා ගන්න වෙනවා දරුවනේ අපිට මේ කටයුතු වලදී. එහෙනම් අපි මේ කතා කරේ දැන් විශේෂයෙන්ම අපි කතා කරමින් ඉන්න දරුවනේ මේ බිම් මැනුවේ භාවිතය තවමත් ඉදිකිරීම ශාස්ත්‍රය තුල භාවිතයන් කතා කරන්නේ දරුවනේ. ඉතින් නගර සැලසුම් කරනවා කියන එකත් ඊටාම වැදගත් ක්‍රියාවලියක්. මේ නගර සැලසුම් කිරීම සඳහා විශේෂයෙන්ම මේවා සැලසුම් කරනකොට දරුවනේ අපි ප්‍රදේශවල තියෙන තත්ත්ව භූ විෂමතාවයන් වලට අනුව තමයි දරුවනේ මේ සම්බන්ධ කටයුතු කරන්නේ ඉදිකිරීම කරන්නේ. විශේෂයෙන්ම ඉදිකිරීමක් කරනකොට ඒ ස්ථානයේ පොළොවට දරා ගන්න පුළුවන් ආකාරයේද පසේ තත්ත්වයේ මේ දේවල් පරීක්ෂා කරලා ඉවර වෙලා දරුවනේ මිනුම් ලබා ගන්න ඕනේ. පොළොව මට්ටම් කරන්න ඕනේ. ලෙවල් කරන්න ඕනේ. ගොඩනැගිලි ඉදිකිරීමට කලින් අනිවාර්යයෙන්ම පොළොව සමතලා කරලා පොළොව මට්ටම් කරන්න ඕනේ. මේ මට්ටම් කිරීමේදී දරුවනේ අපිට මිනුම් ලබා ගන්න සිද්ධ වෙනවා. උච්චත්ව සම්බන්ධ මිනුම්, දිග සම්බන්ධ මිනුම්, දුර සම්බන්ධ මිනුම්, කෝණික මිනුම් අපිට ලබා ගන්න අවශ්‍ය වෙනවා. හරි. හොඳයි දුවේ පුතේ. එහෙනම් නගර සැලසුම් කිරීම වගේම ජලාශයක ධාරිතාවය මැන ගැනීම සඳහා අපිට මේ බිම් මැනුම භාවිතා කරන්න ඕන. කැපාසිටි එක යම්කිසි ජලාශයක දරා සිටින ජල ප්‍රමාණය ජලාශයක ධාරිතාවය නැත්නම් කැපාසිටි එක තීරණය කිරීමේදීත් අපිට වැදගත් වෙනවා. රයිට් මේ ගොඩ ඉදිකිරීම සම්බන්ධයෙන් අපි කොහොමද බිම් මැනුම යොදාගන්නේ භාවිතයන් ගැනයි දරුවනේ කතා කරේ. මම හිතාම ඉතාමත්ම පැහැදිලි ඔබට. අපි දැන් ඊළඟට බලනවා දුවේ පුතේ සිතියම් ඇඳීමේදී විශේෂයෙන්ම දුර
මගින් පිහිටීම ලකුණු කිරීම. දුර මගින් අපිට මේ සිතියම් ගත කිරීමේදී සිතියම් අඳිනකොට සිතියම් ඇඳීමේ ක්‍රියාවලින් වලදී පුතේ අපි විශේෂයෙන්ම බිම්මැනුම් සංකල්පය භාවිතා කරනවා. බිම්මැනුමේ භාවිතයක් මොකද්ද දරුවනේ? විශේෂයෙන්ම දුර මගින් පිහිටීම ලකුණු කිරීම. දුර මගින් තමයි දරුවනේ අපිට මේ සිතියම් ගත කරනකොට සිතියම් අඳිනකොට අපි දුර මගින් ඒ ස්ථානවල තියෙන ඒ දුර මගින් අදාළ දත්තවල තොරතුරු වල ලක්ෂ්‍යවල දරුවනේ අපි මොකද්ද කරන්නේ? දුර මගින් පිහිටීම ලකුණු කරනවා. දුර මගින් පිහිටීම ලකුණු කරන්නත් මේ බිම්මැනුම් ක්‍රියාවලිය යොදා ගන්නවා දරුවනේ අපි විශේෂයෙන් සිතියම් අඳිනකොට. ඒ වගේම කෘෂි කාර්මික කටයුතු වලදී භෝග වගා කටයුතු වලදී කොහොමද මේ බිම්මැනුම් ක්‍රියාවලිය දායක වෙන්නේ කියන එක පුතේ ඉතාමත්ම වැදගත්. බලන්න ජල සම්පාදන කටයුතු සඳහා බලන්න ජල සම්පාදන කටයුතු සැලසුම් කරන්න. ජල සම්පාදන කටයුතු සැලසුම් කරනකොට අපිට ඇලවේලි නිර්මාණය කරන්න වෙනවා. කාණු පද්ධති, ඇල පද්ධති, ඇලවේලි නිර්මාණය කරන්න වෙනවා. ඉතින් මේ නිර්මාණ කටයුතු වලදී දරුවනේ අපි දන්නවා ජලයේ ගමන් කිරීම සඳහා පොළොව තුල යම් ආනතියක් අවශ්‍යයි. උස් තැනක සිට පහත් තැනකට ජලයේ බැහැගෙන යන්නේ, ගලාගෙන යන්නේ. ඉතින් මේ ආකාරයට නිවැරදි ආකාරයෙන් මේ දේවල් කරන්න දරුවනේ මේ මිනුම් අරගෙන අදාළ ගණනය කිරීම වලට අනුව සිදු කරලා අවසානයේ තමයි ඉදිකිරීම කටයුතු සිදු කරන්නේ. නැත්නම් වගා කටයුතු සඳහා ඒ ජල සම්පාදන කටයුතු සිදු කරන්නේ. බලන්න ජල සම්පාදන කටයුතු සඳහා වැදගත් වෙනවලු. විශේෂයෙන්ම ජල සම්පාදන කටයුතු සඳහා භෝග සංස්ථාපන කටයුතු සඳහා භෝග සංස්ථාපනය කරන්න, ඉඩමක භෝග හිටවන්න. විශේෂයෙන්ම අපිට මේකෙදී අවශ්‍ය මේ ශේෂ්ඨ ඵලයේ මත ඉඩමේ වර්ග ඵලයේ ශේෂ්ඨ මත ඵලයේ මත අවශ්‍ය පෝර ප්‍රමාණය, අවශ්‍ය වලවල් ගණන, අවශ්‍ය පැල ප්‍රමාණය, මේ දේවල් බීජ ප්‍රමාණය දරුවනේ අපිට තීරණය කරන්න පුළුවන් මේ භෝග වගා කටයුතු වලදී මේ අවශ්‍ය මිනුම් ලබා ගැනීමෙන් අපිට මේ බිම්මැනුම් ක්‍රමවේදය, බිම්මැනුම් ක්‍රම ශිල්ප ක්‍රම යොදා ගැනීමෙන් දරුවනේ මේ කටයුතු කරන්න පුළුවන්. මොනවද? විශේෂයෙන්ම භෝග සංස්ථාපන කටයුතු, අවශ්‍ය පැල ගන්න, බීජ ගණන, යොදන්න රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය මේ ඔක්කොම තීරණය කිරීම සඳහා අපිට මිනුම් දිග ලබා ගන්න වෙනවා. ඊට මේ ශේෂ්ඨ ඵලයේ දිග සම්බන්ධ මිනුම් අපිට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා දරුවනේ. විශේෂයෙන්ම මේ භෝග වගා කටයුතු නැත්නම් කෘෂි කාර්මික කටයුතු වලදී භෝග සංස්ථාපනයට වගේම පාම්සු සංරක්ෂණ soil conservation කරන්න දරුවනේ. පාම්සු සංරක්ෂණ කටයුතු සඳහා බිම්මැනුම යොදා ගන්නවා. මොකද අපි දන්නවා පාංශු සංරක්ෂණ ක්‍රම දානකොට දරුවනේ හෙල්මලු යොදනවා. විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවල සිදු කරන භෝග වගා කටයුතු සඳහා මේ හෙල්මලු භාවිතා කරනවා. ඉහළ තියෙන පස් ස්තරයක් කපලා දරුවනේ ඊට පහළින් දාලා ඒ මත පිඩලි අල්ලලා අපි මේ විවිධ හෙල්මලු තියෙනවා. සමතල හෙල්මලු, බංකු හෙල්මලු කියලා විවිධ හෙල්මලු තියෙනවා දරුවනේ මේ පාංශු සංරක්ෂණ ක්‍රමයක්. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවල අර තේ වතු හරහා ඒ වතු හරහා ජලයේ ගලාගෙන එන්න දරුවනේ අර පඩි අපිට ගල් වැටි ඉදි කරලා තියෙනවා දරුවනේ. ගල් වැටි ඉදි කරලා තියෙනවා පාංශු කාදනය අවම කිරීම සඳහා. ඒ වගේම සමෝච්ච රේඛා ක්‍රමයට කාණු කපලා තියෙනවා දරුවනේ. සමෝච්ච කාණු කපලා තියෙනවා දරුවනේ. ඒකත් අර විශේෂයෙන්ම මේ පාංශු සංරක්ෂණ කටයුතු විදිහට සිදු කරන ක්‍රියාවලිය. ඒ වගේම ඒ භූමිය තුල අපි දන්නවා ජෛව විද්‍යාත්මක ක්‍රම භාවිතා කරනවා. ආවරණ භෝග වගා කිරීම සිදු කරනවා මේ පාංශු සංරක්ෂණයේදී. ඉතින් මෙන්න මේ ආකාරයට යම්කිසි ඉඩමක යම්කිසි භූමියක් තුල පාංශු සංරක්ෂණ ක්‍රියාවලිය සැලසුම් කරන්න. විශේෂයෙන් පාංශු සංරක්ෂණ කටයුතු සඳහා පස ආරක්ෂා කිරීමේදී සිදු කරන කටයුතු සඳහා මේ මිනුම් ලබා ගන්න අවශ්‍ය වෙනවා දරුවනේ. කාණු කැපීම් සිද්ධ කරනවා. හෙල්මලු සිද්ධ ඉදිකිරීම සිද්ධ කරනවා. මේ විශේෂයෙන්ම එවැනි කටයුතු වලදී විශේෂයෙන්ම පාංශු සංරක්ෂණ කටයුතු වලදී දරුවනේ මේ බිම්මැනුම් සංකල්පය අනිවාර්යයෙන්ම යොදා ගන්නවා කියන එක මෙතනදී ඔබට සඳහන් කරන්න කැමතියි. හොඳයි දරුවනේ. රයිට්. හොඳයි පුතේ. අපි ඊළඟට යන්නේ මේ බිම්මැනුමේදී වැදගත් වන මිනුම් වර්ග මොනවද කියලා. මේ මිනුම් ගන්නවා කිව්ව දරුවනේ බිම්මැනුමේදී මිනුම් ලබා ගන්නවා කිව්ව දරුවනේ. එහෙනම් අපි දැන් කතා කරන්න යන්නේ කවුද මේ බිම්මැනුමේදී අපි ලබා ගන්නා මිනුම් නැත්තම් මේ බිම්මැනුමේදී භාවිතා කරන මිනුම් ආකාර මොනවද කියන එක සම්බන්ධයෙන් තමයි දුවේ පුතේ අපි ප්‍රධාන වශයෙන්ම දැන් කතා කරන්න යන්නේ. හොඳයි බලමු ලියා ගන්න පුළුවන් දරුවනේ ඔයගොල්ලන්ට බිම්මැනුමේදී වැදගත් වන මිනුම් වර්ග කියලා. රයිට්? කවුද මේ බිම්මැනුමේදී වැදගත් වන මිනුම් වර්ග කියලායි දුවේ පුතේ අපි දැන් කතා කරන්න යන්නේ. හොඳයි රයිට් බලමු. මේ බලන්න.
ටිකක් තද පාටක් ගමු අපි ඒක බලා ගන්න. මේ බලන්න දුවේ පුතේ අපි බිම් මැනුමේදී වැදගත් වෙන මිනුම් වර්ග බලන්න පුතේ රේඛීය මිනුම් අන්න බලන්නකෝ. දිග සම්බන්ධ මිනුම් දුර සම්බන්ධ මිනුම් මේ රේඛීය මිනුම් දරුවනේ දිග සම්බන්ධ මිනුම් බලන්නකෝ රේඛීය මිනුම් මේ රේඛීය මිනුම් අපි මනින ඒකක මොනවද දරුවනේ සෙන්ටිමීටර වලින් මීටර වලින් කිලෝමීටර වලින් රේඛීය මිනුම් අපි කොළඹ සිට අනුරාධපුරයට තියෙන දුර කිලෝමීටර වලින් සඳහන් කරනවා කොළඹ සිට නුවරට තියෙන දුර අපි කිලෝමීටර වලින් සඳහන් කරනවා අන්න බලන්නකෝ මේ දුර නැත්තම් දිග සම්බන්ධ මිනුම් මේවා රේඛීය මිනුම් විදිහට අපි ගන්නවා කිලෝමීටර වලින් රයිට් ඒ වගේම සෙන්ටිමීටර වලින් යම් කිසි පුද්ගලයෙකුගේ උස සෙන්ටිමීටර වලින් සඳහන් කරනවා අපි අඩි 5ක පුද්ගලයෙක් නම් උස අපි සෙන්ටිමීටර 150යි කියනවා දරුවනි උස සෙන්ටිමීටර වලින් ප්‍රකාශ කරනවා රයිට් සෙන්ටිමීටර වලින් ප්‍රකාශ කරනවා අපි උස බලන්නකො මේ ඒකක මේ වගේ මේ දිග සම්බන්ධ මිනුම් වලදී බලන්න දරුවනි අපි බිම් මැනුමේදී වැදගත් වෙන මිනුම් වර්ග එකක් තමයි රේඛීය මිනුම් දුර සම්බන්ධ දිග සම්බන්ධ මිනුම් වල තමයි දුවේ පුතේ රේඛීය මිනුම් කියලා තියෙන්නේ බලන්න මේ රේඛීය මිනුම් අපිට සෙන්ටිමීටර වලින් මැන ගන්න පුළුවන් සෙන්ටිමීටර වලින් ඒ වගේම මීටර වලින් මැන ගන්න පුළුවන් දරුවනේ ඒ වගේම කිලෝමීටර වලින් මැන ගැනීම සිදු කරන්න පුළුවන් බලන්න එනම් බිම් මැනුමේදී වැදගත් වන මිනුම් වර්ග ගැන කතා කරද්දී දරුවනේ අපිට වැදගත් මිනුම් ආකාරයක් විදිහට රේඛීය මිනුම් හඳුන්වන්න පුළුවන් දුවේ පුතේ එනම් මේ රේඛීය මිනුම් වලදී අපි ලබා ගන්නා ඒකක විදියට අපිට ගන්න පුළුවන් සෙන්ටිමීටර මීටර දැන් දිග මයින්කොට අපි මීටර වලින් ඒ දිග මැනීම සිද්ධ කරනවා දරුවනේ මීටර වලින් ඒ අපි මැනීම සිද්ධ කරනවා ඒ වගේම සෙන්ටිමීටර වලින් මැනීම සිද්ධ කරනවා දුර සම්බන්ධ මිනුම් කතා කරනකොට අපි දුර සම්බන්ධ මිනුම් කතා කරනකොට කිලෝමීටර කියන ඒකක භාවිතා කරනවා km කියන ඒකක නැත්නම් කිලෝමීටර කියන ඒකකේ භාවිතා කිරීම සිදු කරනවා දරුවනි. ඒ වගේම අපි දන්නවා සිරස් දුර ගැන අපි කතා කරනවා. සිරස් දුරක්. ඒ වගේම තිරස් දුර මේ බලන්න. සිරස් දුර සිරස් දුරක් ඒ වගේම තිරස් දුරක්. යම් ලක්ෂ දෙකක් අතර තිරස් දුරක්. යම් ලක්ෂ දෙකක් අතර සිරස් දුරක්. right එනම් සිරස් දුර තිරස් දුර බලන්නකෝ බිම් මැනුමේදී වැදගත් වන මිනුම් වර්ග රේඛීය මිනුම් වර්ග වැදගත් වෙනවා මොනවද මේ රේඛීය මිනුම් ලබා ගන්න ඒකක සෙන්ටිමීටර මීටර කිලෝමීටර ඊට පස්සේ අපිට සිරස් දුර ගැන කතා කරන්න වෙනවා දරුවෝ සිරස් දුර අපිට මේ මට කියන්නකෝ බලයි ළමයි බලන්න සමීප ලක්ෂ දෙකක් අතර සිරස් දුර බලා ගන්න පුළුවන් අපිට කොහොමද කියලා සමීප ලක්ෂ දෙකක් අතර සිරස් දුර දැන් අපිට ඔබට ඔබේ උස මැන ගන්න ඕනේ. මොකද අපි කරන්නේ? දැන් අපි බිත්තියකට හේතු වෙලා දරුවනේ අපි බිත්තියකට හේතු වෙලා මෙන්න මේ මට්ටමට අපේ කෙලින්ම අපි එතන ඉහලින් අපි මොකද කරන්නේ? බිත්තියකට හේතු වෙලා අපි ඉහලින් මෙහෙම සලකුණු කර ගන්නවා. සලකුණු කරගෙන එතකොට අපි පොළොව මට්ටමේ ඉඳන් ඒ අපි අපේ උස ප්‍රමාණයට සලකරපු කරගත්ත ස්ථානෙට මෙහෙම හිතන්න. දැන් මගේ උසම ඉන්න ඕනේ. මගේ උස මනින්න ඕනකොට ඔබ හිතන්න මෙන්න මට මගේ උස මනින්න ඕනේ. මම බිත්තියට හේතු වෙනවා. මගේ උස මට මනින්න ඕනේ. බලන්න මම මොකද කරන්නේ? බිත්තියට සිරස්ව හරි කෙලින් හිට ගන්නවා දරුවනේ මම හරි කෙලින් හිටගෙන මේ බලන්න. right. පොළොව මට්ටම මෙන්න මේ මට්ටම. right. එතකොට මට පුළුවන් මෙන්න මේ ලක්ෂ දෙක අතර මේ සමීප ලක්ෂ දෙකක් නේ දරුවනේ. right. හිතන්න මේ බිත්තියක් මත කියලා. බිත්තියක් මත පොළොව මට්ටම රයිට් මගේ කකුල් දෙක හිස මට්ටම මං උඩින් මෙහෙම සලකුණු කරගන්න නැත්නම් තවත් කවුරු පුද්ගලයෙක් මෙහෙම අත තියලා සලකුණු කරගන්නවා හරියට මුස්ස මට්ටම ඊට පස්සේ මොකද කරන්නේ මෙන්න මේ ලක්ෂ දෙක අතර මේ සමීප ලක්ෂ දෙකක් අතර මෙන්න මේ තියෙන සිරස් දුර අපිට මිනුම් පටියක් භාවිතා කරලා ඊටාම සරලව මැනගන්න පුළුවන් සමීප ලක්ෂ දෙකක් අතර සිරස් දුර කොහොමද මැනගන්නේ මිනුම් පටියකින් ටේප් එකකින් ටේප් ගෙදර තියෙන්නේ මහන මැෂින් එකේ අම්මගේ මහන මැෂින් එකේ තියෙන ගෙදර මැෂින් එක ඇතුලේ තියෙන ටේප් එක රයිට් කෙඩි වලින් හදලා තියෙන්නේ නේද ඈ
විවිධ ද්‍රව්‍ය වලින් අපි තව ටිකකින් කතා කරනවා. ඒ කියන්නේ මේ විශේෂයෙන්ම මිනුම් පටි ගැන කතා කරද්දී අපි ඒක කතා කරනවා. එහෙනම් සමීප ලක්ෂ්‍ය දෙකක් අතර මේ සිරස් දුර අපිට කෙලින්ම මිනුම් පටියක් භාවිතයෙන් මේ මට මේ පහළ ලක්ෂ්‍යය සහ මගේ පහළ ලක්ෂ්‍යය සහ ඉහළ මේ හිස පිහිටිලා තිබෙන ස්ථානය අතර දුර මට හොයාගන්න පුළුවන්. මිනුම් පටියක් භාවිතා කළා. රයිට්. දැන් මගේ උස අඩි 5යි නම් අපිට කියන්න පුළුවන් මෙතන 150 සෙන්ටිමීටර. සීම්. අපි ගඳලා වශයෙන් කිව්වේ මේ ලක්ෂ්‍ය දෙකක් අතර දුර සිරස් දුර අපිට මිනුම් පටියක් භාවිතා කරලා සරලවම මැනගන්න බලා ගන්න පුළුවන්. රයිට්? හරි. එතකොට සිරස් දුර, තිරස් දුර. ඉතින් තිරස් දුර ගණනය කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. විශේෂයෙන්ම අතීතයේදී දරුවනේ මේ දුර පිළිබඳ මිනුම් ලබා ගැනීම සඳහා විවිධ ඒකක වගේම විවිධ ක්‍රම භාවිතා කරලා දෙනවා. හූවක දුර ඉස්සර භාවිතා කරලා දෙනවා. මේ හූවක් තිබ්බහම අපි හයියෙන් හූ කියලා හූවක් තිබ්බා මේ හූව අන්තිමට ඇහෙන තැන. හූව අවසානයේ ඇහෙන තැන තියෙන අපි අහුම්කම් දෙන කවුරුරි හූවක් තියෙනවා. ඒ හූව අන්න හූවක දුර කියන්නේ දැන් හයියෙන් හූ කියනවා. හයියෙන් හූ කියපුවාම අවසානයේට මේ හූව ඇහෙන ස්ථානය තමයි හූවක දුර කියන්නේ. අත් දැන් භාවිතා කරන්නේ රයිට්? ඒ වගේම මේ තිරස් දුර මනින ක්‍රම විදිහට භාවිතා කරපු ක්‍රම තියෙනවා දරුවනේ. ඉතින් අපි ක්‍රමානුකූලව දැන් පාඩම යනකොට ඒ දේවල් කතා කරනවා. ඉතින් එහෙනම් මොකද්ද දරුවනේ අපි මේ කිව්වේ? මේ තිරස් දුර. රයිට්. අපි දැන් පෘථුවිය ගත්තොත් ඔන්න බලන්න. එක වගේ නැහැනේ දරුවනේ. අන්න එක වගේ නැහැ. ලක්ෂ්‍ය දෙකක්. A B right. මේ ලක්ෂ්‍ය දෙක අතර දුර කියන්නේ මොකද්ද දරුවනේ හැම වෙලාවෙම? මේ ලක්ෂ්‍ය දෙක අතර දුර කියන්නේ මොකද්ද දරුවනේ හැම වෙලාවෙම? A සහ B කියන ලක්ෂ්‍ය දෙක අතර දුර කියන්නේ හැම වෙලාවෙම දරුවනේ අපි මෙන්න මේ ලක්ෂ්‍ය දෙක අතර right මෙන්න මේ ලක්ෂ්‍ය දෙක අතර තිරස් රේඛාවක් තිරස් රේඛාවක් දිගේ මනින ලද දුර වෙවන. A සහ B පොළොව මත පිහිටි ලක්ෂ්‍ය දෙකක් අතර හැම වෙලාවෙම ලක්ෂ්‍ය දෙකක් අතර දුර කියන්නේ දරුවනේ එම ලක්ෂ්‍ය දෙක අතර තිරස් රේඛාවක් දිගේ මනින ලද දුරට. බලන්න මිනුම් පටියකින් ඔබට ඔබ ඉන්න ස්ථානයේ ඔබ ඉන්න පන්ති කාමරයේ එක් කෙළවරකට සිට අනෙක් කෙළවරට තියෙන දුර මනින්න ඕනි. නැත්නම් භූමියේ පොළොව මත යම් ස්ථාන දෙකක් සලකුණු කර ස්ථාන දෙකක් අතර දුර මනින්න ඕනි. අත්තිවාරමක් දාන්න ෆවුන්ඩේෂන් එකක් කපන්න අර ඉඩ භූමිය මනිනකොට ඔබ දන්නවා දැන් අපි අර පොළව කූඤ්ඤ සලකුණු කරන්න ඕනේ නූල් ඇදලා හරියට. එතකොට මිනුම් පටියෙන් තමයි මැනගන්නේ. මිනුම් පටියෙන් ටේප් එකකින් මැනගන්නේ. මේසන් බාසුන් වල මේ ටේප් එකක් අරන් එනවා. වඩු බාසුන් ලයිට වඩා පොඩි ටේප් එකක් අරන් වල ලී මනින්න තියෙන ඒගොල්ලොන්ට. බිත්ති ඒ වගේම පොළොව මත දේවල් තමයි මේසන් බාසුන් වල මයින්නේ. ඉතින් පොළොව මත අත්තිවාරම් දාන්න අපි ලයින් ගහනකොට නැත්තම් මේ බිම් මැනීම සිදු කරන එකේදී දිග පළල ප්‍රමාණයන් මැන ගැනීම සඳහා මිනුම් පටියක් තමයි භාවිතා කරන ටේප් එකක්. පොළොව එක වගේ නැහැ, සමතල නැහැ හැම වෙලාවෙම පොළොව. ඉතින් මිනුම් පටිය හොඳට ඇදලා අල්ලන්න ඕනේ. පොළොව ඇද වුණාට පොළොවේ විෂමතාවයේ තිබට ගැටලුවක් නැහැ. මේ ලක්ෂ්‍ය දෙකක් අතර දුර මනින්න නම් පොළොව එක වගේ නැහැනේ දරුවෝ. A සහ B කියන ස්ථාන දෙක අතර දුර මනින්න නම් මොකද කරන්නේ? A සහ B ලක්ෂ්‍ය අතර මිනුම් පටිය ඇදලා අල්ලන්න ඕනේ. මිනුම් පටියකින් මිනුම් කටයුතු කරන්න පුද්ගලයන් දෙන්නෙක් අවශ්‍යයි. එක්කෙනෙක් හෙඩ් ටේප් මෑන් අනික රියර් ටේප් මෑන්. right එක්කෙනෙක් මිනුම් පෙටියේ බිඳුව කෙලවර මෙතෙන්ට අල්ලනකොට ගාංචුවත් එක බිඳුව කෙලවර මෙතෙන්ට අල්ලනකොට ටේප් එක අරන් ඉස්සරහින් එක්කෙනෙක් යනවා. එයා අනෙක් කෙලවරට අල්ලනවා. ටේප් එක හොඳට ඇදලා අල්ලන්න ඕනේ. දෙපැත්තෙන් දෙන්න අල්ලනවා. ටේප් එක හැකිල්ල තිබ්බොත් ඒ මිනුම් හරියට ලබා ගන්න ටේප් එක හොඳට ඇදලා අල්ලනවා. එහෙනම් බලන්න හැම විටම දුවේ පුතේ හැම වෙලාවකම යම් කිසි ලක්ෂ්‍ය දෙකක් අතර දුර කියන්නේ යම් ලක්ෂ්‍ය දෙකක් අතර දුර කියන්නේ බලන්න මෙන්න මේ ලක්ෂ්‍ය දෙක අතර මේ බලන්න තිරස් රේඛාවක් දිගේ මනින ලද දුරයි. තිරස් රේඛාවක් දිගේ මනින ලද දුරයි දරුවනි. එතකොට අපි මෙන්න මේ දුරට කියනවා අපි මේ දුරට කියනවා සිරස් දුර කියලා. මෙන්න මේ දුර සිරස් දුර මෙන්න මේ දුර අපි කියනවා
තිරස් දුර කියලා. එහෙනම් හැම වෙලාවෙම ලක්ෂ්‍ය දෙකක් අතර දුර කියලා කියන්නේ දරුවනේ මේ රූපේ විදිහට A සහ B ලක්ෂ්‍ය දෙක අතර දුර කියන්නේ මෙන්න මේ ලක්ෂ්‍ය දෙක අතර මොන රේඛාවක්ද? තිරස් රේඛාවක් දිගේ මේ ලක්ෂ්‍ය දෙක අතර තිරස් රේඛාවක් දිගේ මනින ලද දුර තමයි දරුවනේ අපි කියන්නේ. රයිට් මං හිතන්නේ පැහැදිලි. එතකොට අපිට සිරස් දුර තිරස් දුර ගැන කතා කරන්න තියෙනවා දරුවනේ. ඒ වගේම තිරස් රේඛා සිරස් රේඛා ගැන අපි ඉස්සරහට කතා කරනවා. මොනවද horizontal line vertical line ගැන right මට්ටම් පෘෂ්ඨ level line ඒවා ගැන අපි කතා කරනවා විශේෂයෙන්ම. හරි ඊට කලින් තමයි දුවේ පුතේ අපි මේ බලන්න යන්නේ මේකට අදාළ මේ මිනුම් විශේෂයෙන්ම කෝණික මිනුම් පුතේ කෝණික මිනුම් right කෝණික මිනුම් යොදා ගන්නවා දරුවනේ අපි ඒ යටතේ අංශක කලා විකලා විදිහට ඒවා අපි කතා කරනවා වර්ගඵලය සහ ශ්‍රේෂ්ඨඵලය ගැන කතා කරනකොට දරුවනේ අපි වර්ගඵලයේ වර්ග මීටර ඒ වගේම භෝග වගා ශ්‍රේෂ්ඨ එක නම් හෙක්ටයාර නේද දරුවනේ රයිට් හෙක්ටයාර එකක් සමානයි ගත්තොත් අපි නේද හෙක්ටයාර එකක් කියන්නේ වර්ග මීටර කීයක්ද හෙක්ටයාර එකක් කියන්නේ එකයි හෙක්ටයාර එකක් කියන්නේ 10000යි නේද වර්ග මීටර නම් 10000යි නේද හෙක්ටයාර එකක් කියලා කියන්නේ. එතකොට එහෙනම් අපිට විශේෂයෙන්ම කෝණික මිනුම් ඒ කෝණික මිනුම් අපි අංශක කලා විකලා වලින් සඳහන් කරනවා. ඒ වගේම වර්ගඵලය දිග පළල නේද වර්ගඵලය. ඒ වගේම ශ්‍රේෂ්ඨඵලය නේද ශ්‍රේෂ්ඨඵලය අපි වර්ග මීටර සහ හෙක්ටයාර වලින් ඒක මයින්නවා. ඒ වගේම පරිමාව දිග පළල වැඩි කිරීම උස්ස කියනවා නේද දරුවනේ. එතකොට අපි කියනවා ඝන මීටර නේද? පරිමාවේ ඒකක ඝන මීටර වලින් අපි දෙන්න පුළුවන්. මෙන්න මේ අපි මේ ඒකක වගේම මෙන්න මේවා අපි මතක තියාගන්න ඕනේ දරුවනේ සාමාන්‍ය දේවල්. ඉතින් බිම් මැනීමේදී අපි මෙන්න මේ දේවල් ගැනත් කතා කරනවා වර්ගඵල ශ්‍රේෂ්ඨඵල කෝණික මිනුම් රයිට්. එතනදිත් අපිට විශේෂයෙන්ම ඒ දේවල් කතා කරන්න වෙනවා දරුවනේ. රයිට් රේඛීය මිනුම් මොනවද මේ linear measurement කියන්නේ එක ගැනත් අපි චුට්ටක් කතා කරමු පුතේ. හැඳින්වීමේදී ක්‍රමානුකූලව අපි කතා කරන් යමු දුවේ පුතේ මොනවද රේඛීය මිනුම් කියන්නේ කියලා. නැත්නම් linear measurement කියන්නේ මොනවද කියන එක දරුවනේ. අපි දන්නවා යම් කිසි රේඛාවක් නිර්මාණය කරන්න නම් අවම වශයෙන් ලක්ෂ දෙකක්වත් අවශ්‍යයි. මේ බලන්න මේ යම් රේඛාවක් නිර්මාණය කරන්න අවම වශයෙන් ලක්ෂ දෙකක් අවශ්‍යයි. A B බලන්න යම් රේඛාවක් නිර්මාණය කිරීමට මොකද්ද දුවේ පුතේ අවම වශයෙන් ලක්ෂ දෙකක් අවශ්‍යයි. අවම වශයෙන් ලක්ෂ දෙකක් අවශ්‍යයි. එහෙනම් මේ ලක්ෂ දෙක අතර තියෙන කෙටිම දුර මෙන්න මේ ලක්ෂ දෙක අතර තියෙන කෙටිම දුරට තමයි දරුවනේ අපි කියන්නේ සරල රේඛීය දුර කියලා. රයිට් ලියා ගන්න දරුවනේ. අවශ්‍ය අය අනිවාර්යයෙන්ම නෝට් එක ලියා ගන්න පුළුවන් දරුවනේ ඔබට. එතකොට රයිට් බලා ගන්න යම් රේඛාවක් නිර්මාණය කිරීමට අවම වශයෙන් ලක්ෂ දෙකක් අවශ්‍යයි දරුවනේ. බලන්න A සහ B කියලා. එතකොට මෙන්න මේ ලක්ෂ දෙක අතර තියෙන කෙටිම දුර දරුවනේ ලක්ෂ දෙක අතර තියෙන කෙටිම දුර තමයි අපි හඳුන්වන්නේ කවුද සරල රේඛීය දුර කියලා. හොඳයි දරුවනේ අපි මෙතනදී කතා කරේ රේඛීය මිනුම් සම්බන්ධයෙන් කතා කරන්න ආරම්භ කරේ දරුවනේ. අපි ඊළඟ කොටසෙන් බලාපොරොත්තු වෙන ඔබත් සමග මේ රේඛීය මිනුම් සම්බන්ධයෙන් තවදුරටත් කතා කරන්න මේ බිම් මැනීම ඒකකයේ යටතේ.